සිප් සවිය රේඩියෝ තක්සලාව රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාර්යය. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් අද දවසේත් මේ සිංහල පාඩම අපිට සමීප කරන්නට අපේ ප්‍රදේශයේ බොහොම ප්‍රකට ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශකතුමෙක් අපිත් එක්ක ඉන්නවා. අනුරාධපුර පඬරැල්ලාව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා, ඒ වගේම වසර ගණනාවක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් හැටියටත්, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල විෂය සම්බන්ධ විෂයානුබද්ධ සම්පත්දායකයෙක් හැටියටත් බොහෝ පළපුරුදුකම් ඇති ප්‍රවීණ දේශක සුගත් නයනානන්ද මහතා අදත් ඉන්නවා මැදිරියේ. දරුවන් වෙනුවෙන් ඔබට ආයුබෝවන් කියමින් අපි මේ කාල වේලාව විවර කරනවා පුතේ දුවේ ඔබ සැමට සිංහල පාඩමට. ආයුබෝවන් දරුවනේ. අපි අදත් සුපුරුදු පරිදි සිප් සවිය රේඩියෝ තක්සලාවත් සමග සම්බන්ධ වෙන්නේ. මේ වෙනකොට රජරට ගුවන්විදුලියේ FM 107.3 ඔස්සේ අපි රේඩියෝ පාඩම් මාලා ගණනාවකට සම්බන්ධ වුණා. ඉතින් කොවිඩ් වසංගත සමයේ නිවෙස් වලට වෙලා ඉන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අභිවර්ධනය කිරීම පිණිස අපි දරන මේ උත්සාහයේ තවත් එක පරිච්ඡේදයක් අද දවසේ තවත් එක කාලච්ඡේදයක් මේ විදිහට ආරම්භ වෙනවා. අදත් මම කැමතියි අපේ සාහිත්‍ය කොටසේ තියෙන තවත් විශේෂිත සාහිත්‍ය අංගයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට. කෙටි කතා සංග්‍රහයටතේ තියෙන අපිට කෙටි කතා වලින් විශිෂ්ට කෙටි කතාවක් තමයි මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද වහල්ලු කෙටි කතාව. මේක 12 ශ්‍රේණිය දරුවන්ටත් 13 ශ්‍රේණිය දරුවන්ටත් අදාළ කෙටි කතාවක්. ඒ නිසායි මම මේ කෙටි කතාව තෝරගත්තේ. විශේෂයෙන් 2020 සහ 2021 කියන වර්ෂවල උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවෝ දෙගොල්ලන්ටම තමන්ගේ පාසලේ අධ්‍යයන කටයුතු වල උපකාරක පන්තිවල අධ්‍යයන කටයුතු වල මේ කෙටි කතාව පිළිබඳ සාකච්ඡා කරලා ඇති. ඒ නිසා අපි අද චූටි පැහැදිලි කිරීමක් අධ්‍යයනයක් කරන්න උත්සාහ කරමු මේ කෙටි කතාව සම්බන්ධයෙන්. ඔබට මතක් කරන්න කැමති දුවේ පුතේ පළමුවෙන්ම හෙළේ මහා ගත්කරු කියන විරුදාවලිය ලැබපු මාර්ටින් වික්‍රමසිංහයන් තමයි සිංහල කෙටිකතා සම්ප්‍රදාය කෙටිකතා කලාවේ පළමුවන යථාර්ථවාදී කෙටිකතාකරුවා විදිහට සාහිත්‍ය විචාරකයෝ හඳුන්වන්නේ. 1890 මැයි මාසයේ 20 වෙනිදා උපත ලැබපු මාර්ටින් වික්‍රමසිංහයන් කොග්ගල මල්ලගම මහා ප්‍රඥා යන නමින් අපි හඳුන්වනවා. ඔබ පාසලේ අධ්‍යාපන චාරිකාවක ගිහිල්ලා තියෙනවා නම් කොග්ගලට වික්‍රමසිංහ කෞතුකාගාරයේ අදටත් තිබෙනවා ඔහුගේ ලේඛන කලාව පිළිබඳ අධ්‍යයනය කරන්න. ඒ වගේම ඒ ගම්පියස පිළිබඳ කිසියම් අදහසක් ගන්න ඒ කාලවකවානුව පිළිබඳව. මම මෙතනදී ආරාධනා කරනවා ඔබ කවදා හරි දවසක ගාල්ලට යනවා නම් අධ්‍යාපන චාරිකාවක් විදන චාරිකාවක් සඳහා අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතු ස්ථානයක් තමයි කොග්ගල මල්ලගම මේ මහා ප්‍රඥාගේ නිවස නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය. ඒ වගේම තමයි ඔබ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන කියවීම ප්‍රගුණ කරන දරුවෙක් නම් ඔබ කියවන්න ඕන සාහිත්‍යකරුවෙක් තමයි මාර්ටින් වික්‍රමසිංහ කියලා කියන්නේ. මාර්ටින් වික්‍රමසිංහව කියවන්න ඔහුගේ නවකතා කෙටි කතා ඇතුළු විමර්ශන ග්‍රන්ථ ගණනාවක් තිබෙනවා. විචාර ග්‍රන්ථ ගණනාවක් තිබෙනවා කියවන්න. පුංචි කාලේ ඉඳන් ඔබට කියවන්න හුරු පුරුදු විවිධ කෘති ඇති මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පළමුවරට ඔබ සමහර විට අතනගත්ත කෘතිය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතියක් විය හැකියි. අඹයාලු කෘතිය. ඒ වගේ ළමා පරපුරේ කියවීමේ රුචිය වර්ධනය කිරීමට වගේම නවකතා කලාවට කෙටි කතා කලාවට සුවිශිෂ්ට මෙහෙවරක් කරපු කෙටි කතාකරුවෙක් විදිහටයි අපි හඳුන්වන්නේ වික්‍රමසිංහ මහත්මයා. සෝමා, අයිරාංගනී, සීතා, මිරිඟු නදිය, උන්මාද චිත්‍රා, රෝහිණී, විරාගය, ගම්පෙරළිය, යුගාන්තය, කලයුගය කියන මේ වගේ නවකතා ගණනාවක් ඔහු විසින් රචනා කරලා තිබෙනවා. ඒ වගේම භවතරණය වගේ කෙටි සාහිත්‍ය කෘතීන් ඔහුගේ සාහිත්‍ය මෙහෙවරේ විශේෂ සම්දිස්ථානයන් බවට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ගැහණියක් කෙටි කතා සංග්‍රහය, හඳ සාක්කි කීම, වහල්ලු මේ වගේ කෙටි කතා සංග්‍රහයන්, පෞකාරයට ගල් ගැසීම, මගේ කතාව, බිල්ල සහ අපූරු මුහුණ මේ වගේ සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට දායක කරපු කෙටි කතා කරුවෙක් විදිහට, නව කතා කරුවෙක් විදිහට, සාහිත්‍ය විචාරකයෙක් විදිහට
ඊටාම විශාල මෙහෙවරක් කරපු වික්‍රමසිංහයන් ගැන කතා කරන්න අපිට මේ මොහොත මදි. ඇතැම් විට ඒ තරම් විශාල පරාසයක වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය භාවිතාව පැතිරිලා තිබෙනවා, විසිරලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි මේ වෙලාවේදී. ඉතින් ඒ මහඟු නිර්මාණකරුවගේ නිර්මාණයක් පිළිබඳව අපි අද කතා කරන්නේ. මාට වික්‍රමසිංහයන් විසින් රචිත වහල්ලු කියන කෙටි කතා සංග්‍රහයෙන් උපුටාගත්ත වහල්ලු කියන කෙටි කතාව, නැත්නම් ඒ නමින් යෙදෙන කෙටි කතාව පිළිබඳව පුංචි අදහසක් ඔබත් එක්ක කතා කරන්න මම සූදානම් වෙනවා මේ අවස්ථාවේදී මේ රේඩියෝ තක්සලාව ගුවන්විදුලි වැඩසටහන ඔස්සේ. ඒ ඔස්සේ ඔබේ දැනුම් පරාසයට කිසියම් කරුණු කිහිපයක් එකතු කරන්න. ඒ වගේම මේ කෙටි කතාව විචාරය කිරීමේදී මේ කෙටි කතාව දිහා බලන්න පොඩි මානයක් දොරක් විවෘත කරගන්න අවස්ථාවක් අපි හදාගමු. ඒ ඔස්සේ මේ කෙටි කතාව රචකයා අපේක්ෂා කරපු දේවල් මොනවද කියන එක ගැන අවධානය යොමු කරන්න අපි උත්සාහ කරමු මේ කාලවකවානුව ඇතුළේ දුවේ පුතේ. වික්‍රමසිංහයන් පිළිබඳ සඳහන් කරද්දී ඔහුගේ පළමුවන නවකතාව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් 1914 දී පළ කළපු ලීලා කියන නවකතාව. ඒ වගේම මුල්ම කෙටි කතා සංග්‍රහය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් 1924 දී ඔහු රචනා කරන ලද ගැහැණියක් කියන කෘතිය. ඔබ වික්‍රමසිංහයන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මේ කරුණු මතක තබා ගන්න. පළමු නවකතාව 1914 දී රචනා කරපු ලීලා, ඒ වගේම මුල්ම කෙටි කතා සංග්‍රහය 1924 දී ඔහු විසින් රචනා කරන ලද ගැහැණියක් කියන කෙටි කතා සංග්‍රහය. මේ ගැහැණියක් කෙටි කතා සංග්‍රහය පිළිබඳ විචාරකයෝ අදහස් දක්වද්දී කියනවා සිංහල සාහිත්‍යයේ මුල්ම කෙටි කතා සංග්‍රහය විදිහටත් මේ ගැහැණියක් කෙටි කතා සංග්‍රහය අපිට හඳුන්වන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට වික්‍රමසිංහයන්ගේ නිර්මාණ භාවිතාව ඇතුලේ අපි විග්‍රහ කරද්දී වහල්ලු කෙටි කතා සංග්‍රහය අන්තර්ගත මේ වහල්ලු කියන කෙටි කතාව ගැමි ජන ජීවිතය පදනම් කරගත්ත කෙටි කතාවක්. සාමාන්‍ය ගැමි රැකියාවේ කරත්ත රස්සාව තමන්ගේ ජීවන වෘත්තිය බවට පත් කරගත්ත ගැමියෙකුගේ සහ එම කරත්තකරුවාගේ වෘත්තීය සගය වෙච්ච ගවයෙකු නැත්නම් හඳයා නම් ගවයෙකු අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවය තමයි මේ කෙටි කතාව තුළින් අවධානය යොමු කරන්නේ. ඉතින් ඔබ දන්නවා මේ කෙටි කතාවේ කතාසාරය ගත්තහම දුවේ පුතේ කෙටි කතාව ආරම්භ වෙන්නේ මේ හඳයා සහ උපාලිස් කියන දෙදෙනාගේ. උපාලිස් තමයි කරත්තකරුවා, හඳයා තමයි ඔහුගේ වෘත්තීය සගය නැත්තම් ගවයා. ඒ දෙදෙනා අතර සබැඳියාව කියාපාන තාම හොඳ සහසම්බන්ධතාවයේ කියාපාන එළඹුමකින් තමයි මේ කෙටි කතාව ආරම්භ වෙන්නේ. ඉතින් උපාලිස් කියන්නේ බොහොම අහිංසක ගැමියෙක්, කරත්තකරුවෙක්, ගමේ ජීවත් වෙන කෙනෙක්. ඔහු වෘත්තීය කරත්තකරුවෙක් නෙමෙයි. නගරයට ගිහිල්ලා සිදාදියට ගිහිල්ලා තමන්ගේ කරත්ත රස්සාව මුදලට සිදු කරන, ඒ වගේම අයබදු ගෙවමින් වෘත්තීයමය වශයෙන් දියුණු මට්ටමකින් මුදල් හම්බ කිරීමේ මට්ටමකින් කරත්ත රැකියාව කරන කෙනෙක් නෙමෙයි උපාලිස් කියලා. කෙනෙක් වැනි කරත්තකරුවෝ තවත් ඒ සමාජයේ ඉන්නවා. නමුත් උපාලිස් ඒ විදිහේ කරත්තකරුවෙක් නෙමෙයි. ඔහු නගරයේ ගමේ සිට නගරයට දිනපතා මිනිසුන් කිහිප දෙනෙක් ප්‍රවාහනය කරමින් තමන්ගේ රැකියාව බොහොම සීමිත මට්ටමක සිදු කරගෙන යන, ඒ වගේම ගවයා අනවශ්‍ය ලෙස මරවමින් ඔහුට වේදනාවන් දෙමින් කටයුතු කරන ගැමියෙක් නෙමෙයි ඔහු. ඊට සාපේක්ෂව ගවයාටත් කිසියම් නිදහසක් භුක්ති විඳින අවකාශය ලබා දෙමින්, තමනුත් කිසියම් නිදහසක් භුක්ති විඳිමින්, නමුත් මේ ජීවන වෘත්තිය කරගෙන යාමේ අවම අවශ්‍යතාවයන් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන කෙනෙක් තමයි උපාලිස් කියලා කියන්නේ. ඉතින් ඔහු නගරයට යන ආකාරය, ඔහු ගැමියන්ට ඔහු ප්‍රතිචාර දක්වන විදිහ, ඒ වගේම තමන්ගේ ගවයා වෙච්ච, තමන්ගේ වෘත්තීය සගයා වෙච්ච හඳයට සලකන විදිහ, ඒ සම්බන්ධතාවවල තිබෙන මානුෂීය ස්වභාවය ඊටාම සියුම් විදිහට මේ කෙටි කතාව තුළින් ස්පර්ශ කරන්න කෙටි කතාව කරුවා එහෙම නැත්නම් වික්‍රමසිංහයන් සමත් වෙලා තියෙනවා. වහල්ලු කියන නාමයම මේ කෙටි කතාව තුළ වහල්ලු කවුද කියන ප්‍රශ්නය පාඨකයාට අවධාරණය කරවන අදහසින්
මේ කෙටි කතාව රචනා වෙලා තියෙන්නේ. මගේ පෞද්ගලික අදහස නම් දුවේ පුතේ වහල්ලු කියලා කිව්වහම එක්තරා ආකාරයකට මේ ධනේශ්වර ක්‍රමයේ එහෙම නැත්නම් මේ පීඩකයා විසින් පීඩිතයාව ගොදුරක් බවට පත් කරගන්න යුගයේ උපාලිස් එක්තරා විදිහකට මේ සමාජ ක්‍රමයේ වහලෙක් බවට පත් වෙනවා. උපාලිස් සහ උපාලිස්ගේ පවුල ඇතුළු ඒ සියලු දෙනා. ඒ වගේම අනෙක් අතට මේ හඳයා නැත්නම් මේ තිරිසන් සත්වයා මේ උපාලිස් ඇතුළු මේ සමාජ ක්‍රමේ නැත්නම් උපාලිස්ලා වැනි හෝ නැත්නම් එවැනි තවත් ඒ ගැමියන්ගේ වහලුන් බවට පත් වෙනවා. එක්තරා ආකාරයකට මේ විදිහට මේ සමස්ත සමාජ ක්‍රමයම කෙනෙක් තව කෙනෙක්ව පීඩාවට පත් කරන්න නැත්නම් තිරිසන් සතෙක්ව පීඩාවට පත් කරන මනුෂ්‍යයා ඒ වගේම බල සම්පන්න මිනිස්සෙක් බලයෙන් අඩු කෙනෙක්ව පීඩාවට පත් කරන්න මේ නිල බල යන්ත්‍රය ඇතුලේ නැත්නම් යාන්ත්‍රණය ඇතුලේ සමාජ ක්‍රමය ඇතුලේ හැඩගැහෙලා තියෙන විදිහ පිළිබඳව සියුම් ඉඟි සපයන කෙටි කතාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ ඔස්සේ උපාලිස් කොහොමද තමන්ගේ මනුෂ්‍යත්වය රැකගත්තේ? එහෙම නැත්නම් උපාලිස් කොහොමද මේ ගවයාට සලකන්නේ? මේ ගවයා තමන්ගේ වෘත්තීය සගයා වුණාට, ඔහු ගවයෙක් වුණාට, ඔහු මිනිසාට සේවය කිරීමට ඉපැදුණු සත්වයෙක් ලෙස අනිත් අය සලකන කාලවකවානුවක එසේ නොවන තත්වයකට ඔසවා තබන්නට මේ අහිංසක සත්වයාට කරුණාව ආදරය දක්වන ආකාරය ඊටම සියුම් විදිහට ස්පර්ශ කරලා මේ කෙටි කතාව තුළ තිබෙනවා දුවේ පුතේ. ඒ නිසා අපි මේ කෙටි කතාව කියවද්දි මේ කරුණු කාරණා ටික හිතේ තියාගෙන තමයි කෙටි කතාව කියවන්න ඕනේ. ඉතින් මේ කෙටි කතාව ලියන කාලවකවානුව වෙනකොට සෑහෙන කාලයක් තිස්සේ උපාලිස් එක්ක සේවය කරමින් හඳයා නැමැති මේ ගවයා වෙහෙසට පත් වෙලා ඉන්න කාලයක්. ඉතින් උපාලිස්ගේ බීරිඳ ඇතුළු පිරිස් කියනවා මේ හඳයාව විකුණන්න ඕනේ නැත්නම් විකුණ දාන්න ඕනේ කියලා. උපාලිස් ඊට දැඩිසේ විරුද්ධ වෙනවා. හේතුව ඔහු දැන් තමයි විකුණන්න හොඳ නැතිම කාලේ කියලා උපාලිස් කියනවා. ඉතින් අවසානයේදී මේ හඳයා උපාලිස් එක්ක මේ ගත කරන සහසම්බන්ධතාවය ඊටම හොඳින් මේ කෙටි කතාවේ දිගේ ගලාගෙන යනවා. පාඨකයාව කෙටි කතාවෙන් ඈත් නොකර, පාඨකයාගේ අවධානය කෙටි කතාවෙන් ඈත් නොකර. ඉතින් අවසානයේදී කොහොම හරි පාඨකයාගේ අවධානය වෙනස් කරමින් අසීරුතාවයෙන් අමාරුතාවයෙන් ඉන්න කෙනා හඳය බවට පත් වුණාට, වයසට ගියපු කෙනා හඳය බවට පත් වුණාට අවසානයේදී ඊටමත් ඛේදනීය විදිහට මේ කෙටි කතාව අවසානයේදී උපාලිස් මිය යනවා. ඉතින් කෙටි කතාව අවසන් වෙන්නේ ඒ විදිහට. ඉතින් ශෝකී භාවයක් කෙටි කතාව අවසානයේදී පාඨකයාට සංවේදනය කරමින් කෙටි කතාව අවසන් වෙනවා විදිහට. ඒක ඇතුලේ මේ කෙටි කතාව තුල මේ සමාජ ක්‍රමයේ ඇතුලේ වෙහෙසටපත් වීම, සමාජ ක්‍රමයේ ඇතුලේ පීඩණයටපත් වීම, මේ සමාජ ක්‍රමයේ ඇතුලේ Tamanගේ ඕනෑ එපාකම් පසුබස හඹා යාමේදී මිනිසුන්ට, ගැහැණුන්ට පවුලේ උදවියට අත්වන ඉරණම පිළිබඳව සහ ඒ තුල තිබෙන ඛේදනීය ස්වභාවය සියුම් විදිහට ස්පර්ශ කරන කෙටි කතාවක් විදිහට අපිට මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කළාද වහල්ලු කෙටි කතාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කෙටි කතාවේ තිබෙන මේ මානයන් විවෘත කිරීම, මේ මානයන් පිළිබඳ අවධානය යොමු කිරීම, මේ අවකාශයන් පිළිබඳව අවධානය යොමු කිරීම අපි උත්සාහ කරමු මේ කෙටි කතාව දිහා බලන්න, මේ කෙටි කතාව විචාරය කිරීමෙන්. ඉතින් අපිට ප්‍රශ්නයක් විදිහට මේ කෙටි කතාව තුළින් අහනවා නම් මේ කෙටි කතාව විචාරය කරන්න, විචාරය කළ යුතු ආකාරය පිළිබඳව කිසියම් දැක්මක් විවෘත කරගන්න ඕන නම් දුවේ පුතේ අපිට කියන්න පුළුවන් ගම්බද කරත්තකරුවෙකු සහ ඔහුගේ වෘත්තීය සගයා වන හඳයා නම් ගවයෙකු අතර පවතින නැත්නම් පැවති අන්‍යෝන්‍ය මානවීය සම්බන්ධයේ ස්වરૂපය. ගම්බද කරත්තකරුවෙකු සහ ඔහුගේ වෘත්තීය සගයා වන හඳයා නම් ගවයෙකු අතර පවත්න අන්‍යෝන්‍ය සබැඳියාවේ ස්වરૂපය විදහාපාන ආකාරය මේ කෙටි කතාව තුළින් පිළිබිඹු වේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ඒකට ලියන්න පුළුවන් කරුණු කාරණා මේ කෙටි කතාව තුළින් ඕනෑතරම් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ අවධානය යොමු කරන්න මෙන්න මේ වගේ දෙයක්. හඳයා නම් ගවයෙකු සහ ඔහුගේ හාම්පුතා වෙච්ච උපාලිස් කියන කරත්තකරුවා අතර පැවතින සම්බන්ධය, මේ සම්බන්ධයේ ස්වභාවය. ඒ සම්බන්ධයේ ස්වභාවය
වෙනත් සෙසු ගැමියන් තුල දක්න නොලැබෙන උපාලිස් තුල දක්න ලැබෙන ඒ තම වෘත්තීය සගයාට සලකන ආකාරය පිළිබඳ ඒ මානවවාදීත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මේ කෙටි කතාව පිළිබඳ විචාරයක් ඔබට ලියන්න පුළුවන්. අපි බලමු මේ කෙටි කතාව ආරම්භ වෙන්නේ මෙන්න මෙහෙම. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේ. නින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙන්. ඌ යලිත් ඔහුගේ කකුල ලෙව කෑවේ. කඳුලෙන් තෙත්තුණු මහල්ලෙකුගේ දැස සිහි කරවන උගේ දැසත් තමා දෙසට හරවන ලද සැලෙන මස්පිඩු සහිත හොම්බත් දුටු උපාලිස්ගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීම. වරෙන් වරෙන් මෙහාට වරෙන් ඔහු සෙමින් කීවේ. හඳයා තම ඉස්සරහා ගාත් දෙකින් එකක් සෙමින් ගෙපිලෙහි තැබුවේ. අනතුරුව අනිත් ගාතයද ඉතා අමාරුවෙන් පස්සා ගාතයද උස්සා ගෙපිලෙහි තැබුවේ. ඌ අනික් පස්සා ගාතයද තබා ගෙපිලට නැගුණේ කන්දකට නගින්නෙකුමෙන් මහන්සි වීමෙන්. දැන් ඔබට තේරෙනවා මේ උපාලිස් ගෙදර එළියේ පිලේ නිදාගෙන ඉන්නවා. උදෑසන මේ නිදාගෙන ඉන්න උපාලිස්ගේ කකුල ලෙව කන්නේ ඔහුගේ මේ ආදරණීය වෘත්තීය සගයා වෙච්ච හඳය. ඉතින් හඳය ඇවිල්ලා කකුල ලෙව කනකොට උපාලිස්ට පොඩි කේන්තියක් එනවා නිින්දෙන් ඇහැරෙන. ඒ කෙසේ වෙතත් ඒ කෝපය මැඩගෙන අර පුංචි දරුවෙක් තමන්ගේ නිින්දට බාධා කරනකොට වැඩිහිටියෙකුගේ හිතේ ඇතිවන හැඟීමට සමාන හැඟීමක්. මොකද නිින්දෙන් අවදි වීම පිළිබඳව තියෙන්නේ කේන්තියක් තරහ. හැබැයි ඒ කේන්තිය තරහ දිය වෙලා යනවා ඒ පුද්ගලයා හෝ ඒ සත්වයා පිළිබඳව පවතින සෙනෙහසේ ස්වභාවය මත. පුංචි දරුවෙක් ළඟට ඇවිල්ලා නිින්දෙන් ඇහැරෙව්වොත් වැඩිහිටියෙක්ව පුංචි කේන්තියක් ඒ මොහොතේ එන්න පුළුවන්. නමුත් ඒ දරුවා පිළිබඳව තිබෙන සෙනෙහවන්තකම ඒ කේන්තිය මැඩගෙන නැගී සිටිනවා. අන්න ඒ தත්ත්වය අපිට මෙතනදී දකින්න පුළුවන් පුතේ දුවේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ කෙටි කතාව මේ තිරිසන් සත්වයා සහ මනුෂ්‍යයා අතර තිබෙන සම්බන්ධය හුදු තිරිසන් සත්ව මනුෂ්‍ය සම්බන්ධයකට එහා ගිය මානවීය මනුෂ්‍ය සම්බන්ධයක ස්වරූපය දක්නට ලැබෙනවා. මේ බලන්න වරෙන් වරෙන් මෙහාට වරෙන් ඔහු සෙමින් කීවේ. උපාලිස් තමා වෙතට ලං වූ ගොන්මාල්ලාගේ මුහුණ අත ගෑවේ. ඌ තම ස්වාමියාගේ හිසත් ලෙව කෑවේ. බඳින ලද ගැටයකින් එක් කරන ලද කෙස් වැටිය තෙල් ගා පිරු ලැබූ කලකමෙන් ඔහුගේ හිස බදාගත්තේ. ඉතින් ඇති හඳයා යලිත් උපාලිස්ගේ පිටාල ලෙව කානතුරුව ගේ උළුවස්ස දෙස බැලුවා. දොර ඇරගෙන බරාන්දයට පැමිණි උපාලිස්ගේ බිරිඳ බැහැපන් මිදුලට කියමින් හඳයාගේ හිස අතගා වූ තල්ලු කළායි. කීකරු දරුවෙකුමෙන් ඌ ආපසු හැරී මිදුලට බැස උපාලිස්ගේ ඇඳ දෙස මද වේලාවක් බලා සිට ගමන් කළේ. ඌ මදක් තැන් ගොස හිස පස්සට හරවා ගස්සා කීස් හඬින් වල්ගය ගැසුවේ. උගේ කොන්දෙහි හා පිටෙහි ඇලී සිටි කෝඳුරුවෝ සුළඟින් නගන දූවිලි කඩක් මෙන් නැංගේ. මෙන්න මෙතන තිබෙනවා පුතේ. දැන් හඳයට හිතෙනවා මේ බිරිඳ ඇවිල්ලා දොස් කියනකොට තමන් වරදකාරී හැඟීමකින් නැත්නම් තමන් වැරද්දක් කරා වගේ හැඟීමක්. සාමාන්‍ය පුංචි දරුවෙකුට වැරද්දක් කරුවාම බනිනකොට තියෙන ඒ ප්‍රතිචාරය හඳයා තුලින් මේ අවස්ථාවේදී පිළිබිඹු වෙනවා. ඉතින් උපාලිස්ගේ බිරිඳට කේන්ති තමන්ගේ ස්වාම පුරුෂයා වෙහෙස මහන්සි වෙලා නිදාගත්තේ. ඒ මනුස්සයාට නිදා ගන්න දෙන්නේ නැහැ මේ හඳයා ඇවිල්ලා හැමදාම හැරවනවා කියලා. හඳයා මෙයාට නිදා ගන්නවත් දෙන්නේ නැහැ. හැමදාම උදේ ඇවිත් අවදි කරනවා. බිරිඳ කීවා. දැන් වෙලාව කී විතරද? තාම කපුටන් හඬනවා. දැන් 6ට විතර ඇත. කියමින් බිරිඳ වටපිට බැලුවා. නියං කොබෙයක කෝයි නගන හඬ ඈට ඇසෙයි. දෙතුන් වර්ගයක නලා හඬවන නලාකාරයන් මෙන් කුරුල්ලන් කිහිප දෙනෙකුන් නගන මිහිරි හඬද ඈට ඇසෙයි. දැන් මේ හිමිදිරි වෙලාවේ උදෑසන පරිසරය පිළිබඳ සබාදහම් පිළිබඳ වර්ණනාවක් ඉදිරිපත් කරනවා කෙටි කතා කරුවා. වික්‍රමසිංහයන්ගේ කෙටි කතාව තුළ දක්න ලැබෙන සමහර යෙදුම් පරිසර වර්ණනා ඉතාමත් රමණීයයි, චමත්කාර ජනකයි. ඒ ලක්ෂණය අපිට මේ තුළ දක්නට ලැබෙනවා. මේ බලන්න. බඳින ලද ගැටයකින් එක්කන ලද කෙස් වැටිය තෙල් ගා පීරුණු ලැබූ කලකමෙන් ඔහුගේ හිස බදාගත්තේ. ඔහු භාවිත කරන යෙදුම් බලන්න. කඳුලෙන් තෙත්තුණු මහල්ලෙකුගේ දැස සිහි කරවන උගේ දැසත් තමා දෙසට හරවන ලද සැලෙන මස්බිඩු සහිත හොම්බත්
දුටු උපාලිස්ගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීම. මේ වික්‍රමසිංහයන්ගේ භාෂා භාවිතය තුළ තිබෙන සුවිශේෂී ලක්ෂණ දුවේ පුතේ මේවා. ඔබ මේවත් අවධානය යොමු කරන්න මේ කෙටි කතාව රස විඳින අවස්ථාවේ. මේ බලන්න. දෙතුන් වර්ගයක නලා හඬව නලාකාරයන් මෙන් කුරුල්ලන් කිහිප දෙනෙකුන් නගන මිහිරි හඬද ඇයට ඇසේ. හඳය හැමදාම උදේ ඇවිත් මෙයා කකුල් ලැබ කාලා මෙයා අවදි කරනවා. ඌ කාටවත් විකුණා දාන්න ඕන. නෑ ඌ විකුණන්නේ නෑ උපාලිස් කී. තම ජීවිතයේ හඳයාගේ ජීවිතය හා අත්වැල් බැඳගත්තක් බව උපාලිස් දනි. කරත්තකාරයෙකු ලෙස ජීවත් වූ ඔහු දෙවනවර මිලදීගත් හඳයා හරකා හඳයාවේ. දරුවන් දෙදෙනෙකුගේ හා තම බිරිඳ සමග යන්තම් කාබී ජීවත් වීමට ඔහුට උදව් කළේ හඳයයි. උපාලිස් හොඳටම දන්න කාරණයක් තමයි තමන්ගේ ජීවන වෘත්තිය සුරක්ෂා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ හඳයට. ඔහු තමයි දරුවෝ දෙන්නත් එක්ක බිරිඳත් එක්ක තමන්ගේ ජීවිතේ ගැට ගහගන්න මෙච්චර කාලයක් උදව් කරේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය ඉන්දියාවේ විශේෂිත උත්සව පවා තිබෙනවා තමන්ගේ වෘත්තීය ජීවිතයේදී තමන්ට උදව් උපකාර කරපු ගවයාට පුද සත්කාර දක්වන ගවයා පුද සත්කාර දක්වන ගවයාට පුද පූජා පවත්වන උත්සව පවා ඉන්දියාවේදී තියෙනවා. ඉතින් ඒ Hindu ආගම සම්බන්ධ කාරණා දෘෂ්ටි ඒ කෙසේ වෙතත් උපාලිස් තුල හඳයා පිළිබඳව එහෙම නැත්නම් හඳයා Tamanට කරන ලද උදව් උපකාර පිළිබඳව ඊටාම ධනාත්මක අදහසක් තිබෙනවා. වර්තමාන සමාජෙත් අපිට දක්න ලැබෙන බොහෝ දුරට සත්වයින් Tamanගේ කටයුතු සඳහා භාවිත කරලා ඔවුන් මේ කටයුතු වලින් ඈත් වෙන කාලෙක එහෙම නැත්නම් අපි හිතමු Tamanගේ ගොවිතැන් කටයුතු වලට හෝ වෙනත් කිසියම් දෙයකට සත්වයා භාවිත කරලා ඔහුට ඒ කටයුතු කරගන්න බැරි වෙන වෙලාවක ඔහු විකුණා දමනවා. මසට හෝ වෙනත් කිසියම් කාරණයකට විකුණා දමනවා. ඒක හරියට නිකන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා වගේ වැඩක්. ඇත්තටම වර්තමාන කාලේ යන්ත්‍ර සූත්‍ර බොහෝ ගොවිතැන් කටයුතු සඳහා භාවිත කළත් අතීතයේදී ගමනාගමනය සඳහා නැත්නම් ගොවිතැන් කටයුතු සඳහා සීසෑම පෝරුගෑම කියන මේ සියලු කාරණාවලදී භාවිත කරේ ගවය. ඉතින් යන්ත්‍රයක් භාවිතයෙන් ඉවත් කරනකොට යන්ත්‍රයක් ඉවත් කරනවා වගේ සත්වයෙක් එහෙම ඉවත් කරේ නෑ අපේ ගැමියෝ. අපේ ගැමියෝ ඒ සත්වයින්ට සත්කාර සම්මාන දුන්නේ තමන්ගේම පවුලේ කෙනෙකුට වගේ. ඉතින් ඒ මානවීය ලක්ෂණය, ඒ කෘතවේදීත්වය, ඒ උතුම් මිනිස් ගතිගුණය උපාලිස් තුලින් පිළිබිඹු වෙනවා. ඒ උපාලිස්ගේ බිරිඳගේ අදහසට වඩා උපාලිස්ගේ අදහස වෙනස් වෙන්නේ අන්න එතනින් දුවෙපිට. අන්න ඒකයි අපි කියන්නේ මේ තමන්ගේ වෘත්තීය සගයා වෙච්ච මේ හඳයා නම් ගවයත් උපාලිස් කියන මේ කරත්තකරුවත් අතර තියෙන සැබඳියාවේ තිබෙන මානුෂීය ස්වභාවය, මානවීය ස්වභාවය. උපාලිස් උදයෙන් නැගී හඳයා තමාගේ කූඩු තිරික්කලේ බැඳගෙන පොල් ඔය පාලම අසලට යයි. ගාල්ලේ උසාවියට හෝ එහි වෙන කාර්යයකට හෝ යන තිදෙනෙකුගෙන් කරත්තය නංවාගෙන ඔහු නවයවන්ට පෙර කඩවතට ළඟා වේ. ඔහු කඩවත පාලම ඉක්මවා නොයන්නේ ඒ කරත්තය නගරයට ඇතුළු කිරීමට උවමනා අවසරපත තමාට නැති බැවින්. වැඩි මුදලක් ගෙවා ලබාගත යුතු අවසරපත ප්‍රයෝජනවත් වුණේ උපාලිෂ්ඨ නොව උදේවරුේ පටන් හවස් වන තෙක් ගාලු නගරයේම දිවෙන කරත්තකාරයන්ට පමණි. 20 අවුරුද්දකටත් වැඩි කාලයක් ඉරිදා අසා සෙනසුරාදා හැර අනික් දවස් ගාල්ලේ කඩවත අසලට කරත්තේ පැදවූ උපාලිස්ගේ දවස්පතා ආදායම රුපියල් 2 ඉක්ම වූයේ කලාතුරකින්. ඔහු කඩවතට නොයන දවස් වලින් 15ක පෝයට හසුවන ඉරිදා දවස් හැර අනිත් ඉරිදා දවස්වල අඹරාව නැති බර භාගයක හඳයා බැඳ ඌලවා ගැමියන්ගේ පොල්ලෙලි ඇද්දුවේයි. ඇතැම් විට හුණුගල් ඇද්දුවේයි. එතකොට ගාල්ල නගරයේ කරත්ත රස්සාව කරන කරත්තකරුවෝ වැඩි ආදායම් ලබන්න. ඔවුන් උදේ සිට හැන්දෑ වෙනකන් තමන්ගේ ගවයින් වෙහෙස කරවමින් වැඩි මුදලක් හරිහම්බ කිරීම පිණිස බදු මුදල් ගෙවමින් ජීවන වෘත්තිය යෙදෙනා. ඉතින් උපාලිස් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔහු කඩවතට යනකම් විතරයි කරත්තේ දක්වන්නේ. ඒ වගේම තමයි කඩවතෙන් මෙහාට නැවත ගම කරා මිනිසුන් ප්‍රවාහණය කරන දවසට 3 දිනක් විතර තමයි කරත්තේ එක්කන් ගන්න. ඊට අමතරව වෙනත් දවස්වල ඔහු ගමේ මිනිසුන්ගේ පුංචි වැඩ කටයුතු වලට හඳයා සම්බන්ධ කරනවා. මේ වගේ බොහොම සුළුවෙන් තමන්ගේ ජීවිකා වෘත්තිය කරගන්න මුදල් පසුපස හඹා නොයන පුද්ගලයෙක් තමයි අපිට
හඳුන්වන්න පුළුවන් උපාලිස් කියලා කියන්නේ. ඒ නිසාම ඔහු සෙසු කරත්තකරුවන්ගෙන් වෙනස් වෙන, සෙසු මිනිසුන්ගෙන් වෙනස් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් කතාකරුවම කියනවා උපාලිස් තමන්ගේ දරුවන්ට වගේම මේ හඳයටත් ආදරේ කියලා. උපාලිස් සොරතල් කරේ තමාගේ දරුවන් සමග නොව හඳයා සමගය. මසකට වරක් තෙල් ගා පිස්දාම ලබන උගේ ඇඟෙහි කින්තුල්ලෝ බෝ නොවූහ. උගේ ඇඟෙහි ඇටමැස්සෙකු සුදුන් දුටු විට ඔහු බැඳි වැදුණු මුවකු හඹන වැද්දෙකු මෙන් ඌ සෙවී. දරුවෙකු හදන මවකු මෙන් හඳයාට සාත්තු කළ ඔහු ඌට කිසි කලෙක නොතැළුවේ. කරත්තෙහි බැඳි ඌ ගමන සීන් කළ හැම විටම ඔහු කළේ උගේ කිරිජ්ජ පල්ලට කෝටුව ඇවා හා පුතා යන් කියමින් කිති කැවීම පමණි. ඉක්මන් කාර්යයක ටිකක් හයියෙන් දක්කාපන්. අන කළ හැම විටම උපාලිස් එය නෑසනකු මෙන් රියපැද වූයි. රියෙහි නැගුණු මගියෙක් ගවයා වේගයෙන් දුවන්ට වෑයම්කට නොහැකිව ඇතැම් විටක උපාලිස්ට බැනවති. උපාලිස් සිනාසෙමින් පාත් වී හඳයාගේ කොන්දට අත ගසා අනික් අතින් ගත් කෝටුවගේ දෙක කුලතරින් යවා හා පුතා යන් යයි කියයි. ගමන ඉක්මන් කරනු පිණිස කෝපයෙන් කතා කරන මගියාගේ බස තේරුම් ගත්තාක් මෙන් හඳයාද වේගයෙන් දුවයි. මුදලාලි යන්නේ උසාවියටද? උපාලිස් අසයි. "ඕ මිනිහෝ අද නඩුවක් තියෙනවා. තව හුඟක් වෙලා තියෙනවා. මම අටට ඉස්සර වෙලා මුදලාලි මහත්තයා කඩවත ළඟ බස්සන්නම්" කියමින් ඔහු පෙරදිග අහස බලයි. තාම 6:00 වුණේ නැහැ. 20 අවුරුද්දකට වැඩි කාලයක් නියමිත වෙලාවෙ හිරිය පදවාගෙන ගාල්ලට යාමෙන්ලත් පුරුද්ද ඇති උපාලිස් නැගෙනහිර පැත්තේ අහස බලා වෙලාව නිවැරදිව කීම දත්තෙක්. ඔහු අහස දෙස බලා වෙලාව කියව ඇතැම් විටක මගියෙක් තම සාක්කුවෙන් ඔරලෝසුව ගෙන බැලුවේ. උපාලිස් කියූ වෙලාව ඔරලෝසුවේ වෙලාවට වෙනස් වූයේ ඉතා කලාතුරකින්. එතකොට අපිට තේරෙනවා මෙතන එක පැත්තකින් උපාලිස් අනවශ්‍ය ලෙස තමන්ගේ ගවයාට හිරිහැර කරන නරුම මිනිස්සෙක් නෙවෙයි. කවුරු මොනවා කිව්වත් උපාලිස්ගේ ගමන යන්නේ උපාලිස්ට ඕන විදිහට. උපාලිස් තම ගවයා දක්කන්නේ තමන්ට ඕන විදිහට. මොකද අවුරුදු 20කට වැඩිය මේ කරත්ත රස්සාව කරන උපාලිස් කියලා කියන්නේ බොහොම අත්දැකීම් බහුල ගැමියෙක්. ඔහු සාමාන්‍ය පරිසරයේ ආලෝකයේ ස්වභාවයෙන් තමයි වෙලාව කියන්නේ. ඉතින් අර උපාලිස් සමග ගමන් කරන මගියන්ට ඇතැම් විටක කිසියම් තදියමක් තිබුණට උපාලිස්ට එහෙම එකක් නැහැ. උපාලිස් වෙලාව කියන්නේ පවා පරිසරය දිහා බලලා නැගෙනහිර දිහාව බලලා. ඉතින් ඒ කියන වෙලාව වර්ධින්නෙත් නැහැ කියලා කියන. ඒතර මේ ගැමියාගේ තියෙන ගැමි ජීවිතයට තිබෙන සංවේදීකම, පරිසරයට තියෙන සංවේදීකම, පරිසරයෙන් සෝබාදහමෙන් උකහාගත් සංඥාවලින් තමන්ගේ ජීවිකාව සංවේදීව පවත්වගෙන යනකොට ඒ ලබන අත්දැකීම් කියන කාරණා දුවේ පුතේ මේ කෙටි කතාකාරෝ ඊටම සියුම් විදියට කියනවා. ඉතින් වික්‍රමසිංහ කියනවා ඔහුගේ ගමේ ජීවත් වූ කිසියම් පුද්ගලයෙක්ගේ චරිත ස්වභාවය මේ කෙටි කතාව ලියද්දි බලපෑවා කියලා. නමුත් ඒ පුද්ගලයාගේ සියලු චරිත ලක්ෂණ නොවේ. නමුත් ඒ ඇසුරෙන්ලත් අත්දැකීම් ඔස්සේ මේ කෙටි කතාව ලියන්න බලපෑවා. මේ කෙටි කතාව ලියන්න හේතු සාධක වුණා කියලා. කෙසේ වෙතත් සැබෑ ගැමියෙකුගේ තිබෙන සංවේදී ස්වභාවය, සැබෑ ගැමියෙකුගේ තිබෙන දේවල් අතහැරීමේ ස්වභාවය, මුදල් පසුපස හඹා නොගොස් සොකීය ජීවිකා වෘත්තියට සෑහෙන පරිද්දෙන් මුදල් හරිහම්බ කරගෙන ඒ සරල දිවි පෙවතුරු ජීවත් වීමේ ස්වરૂපය ස්වභාවය මේ කෙටි කතා කරුවා උපාලිස්ගේ චරිතය නිරූපණය කිරීම තුළින් වික්‍රමසිංහයන් ඉස්මතු කර දක්වලා තියෙනවා කියලා අපිට මේ කෙටි කතාව විමර්ශනය කිරීමේදී අධ්‍යයනය කිරීමේදී හඳුනා ගන්න පුළුවන් දුවේ. ඉතින් මේ කාලයක් තිස්සේ උපාලිස් සමග වැඩ කිරීමෙන් දැන් හඳයා ඊටාම හොඳට වෙහෙසටපත් වෙලා. ඉතින් උපාලිස්ගේ බිරිඳගේ අදහස තමයි ඔහු විකිනිය යුතුයි කියන එක. ඔහු තේරුමකට නැති ගවයෙක් කියන එක. දැන් ඌ නාකි පිටපුරා මැස්ස වහනවා. ඌට හොඳට කන ලැබෙන්නෙත් නැහැ. එක එක මිනිහා ඌ අල්ල බැඳගෙන වැඩ අරන් පුන්නක්කු ටිකක්වත් නොදී අතහරිනවා. දවස මුළුල්ලේම උලා කාලත් ඌට බඩ පුරව ගන්න බෑ. උගේ ඇටකට පෑදිලා ඉරණම්මට දිරිච්ච වැටක් වගේ. ඒ නිසා නොවෙන්නම් ඌ විකිනිම වඩාත් නරක උපාලිස් කීවේ. ඌ අවුරුදු 12ක් පමණ අපට විය කරලා අපට හම්බ කරලා දුන්නා. අපි මෙහෙමවත් ජීවත් වෙන්නේ ඌ නිසා. බලන්න එතන තියෙන කෘතවේදීත්වය. අපි හුඟක් විට පුරුදු වෙලා තියෙන Tamanට අවශ්‍ය ප්‍රමාණයට වැඩ අරගෙන අතහැරලා දාන්නනේ. සතෙක් වුණත් එහෙම නැත්නම් යන්ත්‍රයක් වුණත් ඕනම දෙයක් අපි එහෙමයි පුත. ඉතින් ඒ ලක්ෂණයට වඩා පරාර්ථකාමී කෘතවේදී ගුණයක් උපාලිස් තුළ තිබෙනවා. මෙතනින් ඉස්මතු වෙන්නේ දුවේ පුතේ උපාලිස්ගේ චරිත ලක්ෂණය. උපාලිස්ගේ බිරිඳගේ චරිතයට සාපේක්ෂව උපාලිස්ගේ අදහස බලන්න.
අර තියෙන අපහසුතාවයන් නිසා හු වයසට ගියපු නිසා විකුණන්න කියලා කියනකොට හඳයාව උපාලිස්ගේ බිරිඳ උපාලිස් කියන්නේ ඊට වඩා අතිශයින්ම ප්‍රතිවිරුද්ධ අදහසක්. උපාලිස් කියන්නේ ඒක නිසා නොවෙන්නම් වූ විකිණීම වඩාත් නරක. බලන්න. අපි හිතනවට වඩා හාත්පසින්ම ජීවිතය පිළිබඳ වෙනස් මානයකින් සිතන ගැමියෙක් ලෙස අපිට උපාලිස් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ අවශ්‍ය තමයි උපාලිස්ට මතක් වෙන්නේ හඳයා මොනතරම් මගේ ජීවිතයට උදව් කරපු තිරිසන් සත්වයෙක්ද කියලා. බලන්න. දෙපා නගා ගමන් කළ නොකළ හැකි කොරෙකුසේ ඇඳෙහි වැතිරගත් උපාලිස් තමා වරක් මරණයෙන් බේරුණු සැටි සිහි කළේ. 8 මාසකට පමණ පෙර දවසක කඩවත බලා කරත්තය පදවාගෙන ගිය ඔහු බෝම්බ ලියට ගසාගත් පය ලිස්සීමෙන් පාර මැද ඇද වැටුනේ. ගලක් ගැසූ කලකමෙන් එවේලේම රිය නොනැවතුනම් ඒ රිය ගමන් කරන්නේ ඔහුගේ පපුව උඩින්. රිය නැවතුනේ තමා අපොයි කියමින් වැටෙන හඬ ඇසූ ගවයා එහෙමම නැවතුණු හේයි. උපාලිස් හොඳින් දනි. බිම වැටීමෙන් කොන්ද බිඳුණු උපාලිස් හමසක් ගත කළේ මහත් වේදනාවෙන්. ඔහු දැන් ඇඳෙන් නගින්නේ මලපහ කරුණු පිණිස පමණි. සැරයටියක් වහල් කොටගෙන පිටනමා දෙපා අද්දමින් යන ගමන කොතරම් අමාරුවද ඔහු නොනවත්වයි. මලපහ කිරීමට තම් බිරිඳගේ හෝ අනෙකුගේ උදව් සෙවීමට වඩා මියාම හොඳයයි සිතන ගැමියෝ ගමේ හිගනුවෙති. උපාලිස් ඔවුන්ගෙන් කෙනෙක්. තද උපාලිස් කියලා කියන්නේ ඍජු අදහසක් තියෙන කෙනෙක්. කිසියම් ශ්‍රේෂ්ඨත්වයක් තමා තුළ පවතිනවා නම් ඒ ශ්‍රේෂ්ඨත්වය ආරක්ෂා කරගත්ත කෙනෙක්. උපාලිස් කරත්තේ ගමන් කරන මගියෝ කියන විදිහට වද දෙන ගවයාට වද දෙන කරත්තකරුවෙක් නෙවෙයි. උපාලිස් දන්නවා ගමන යන්න ඕන වේගය සහ තමන් ගවයා හැසිරිය යුතු ආකාරය. ඔහු මේ ගමනේ අධිපතිත්වයේ දරන නිසා ඔහු කිසි විටකත් එයින් පසුබට වෙන කෙනෙක් නෙවෙයි. තමන්ට ඕන ගමන තමන් යන කෙනෙක්, තමන්ගේ මගියා කවර කෙනෙක් වුණත්. ඒ වගේම ගවයා විකුණන්ටයයි තම බිරිඳ ඇතුළු මොනතරම් අය කිව්වත් උපාලිස්ගේ ස්ථාවරය තුළ සිටිනවා ඊටාම ඍජු ආකාරයට තමන් මේ ගවයා විකුණනවද නැද්ද කියන එක සම්බන්ධ. ඒ වගේම තමයි උපාලිස් මේ තමන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී උදව් උපකාර කරපු මේ ගවයා පිළිබඳ ස්මරණය කරනවා. ඔහුට කෘතගුණ දක්වනවා. ඔහු තමන්ගේ ජීවිතයේ බේරූ හැටි ඊටාම හොඳින් මතක තියෙනවා ඔහුට. ඒ කරත්තයෙන් වැටලා ඔහුගේ ජීවිතේ බේරුනේ හඳයා කරත්තය තමන්ගේ හඬින් නතර කරපු නිසා බව උපාලිස් හොඳින්ම දන්නවා. එතකොට බලන්න මේ හඳයා කියන ගවයා සහ උපාලිස් කියන කරත්තකරුවා අතර තිබෙන සහසම්බන්ධය කෙබඳුද කියන එක. එපමණක්ම නොවේ. මං පෙර කීවා පරිදි උපාලිස් කියන්නේ ඍජු හදවතක් තියෙන කෙනෙක්. නොසැලෙන මනසක් තියෙන කෙනෙක්. තමන්ගේ බිරිඳගෙන්වත් අනවශ්‍ය ලෙස උදව් උපකාර බලාපොරොත්තු වෙන අසමතාවයට උදව් උපකාර බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි උපාලිස් කියලා කියන්නේ. කොන්ද කැඩලා තිබිලත් තමන්ගේ ශරීරාකෘත්‍යයන් ආදී කර ගැනීමට තමන්ට ඍජු හැකියාවක් තිබේ නම් ඒ හැකියාව භාවිතා කරමින් තමන් කටයුතු කරන කෙනෙක් තමයි උපාලිස් කියලා කියන්නේ. ඉතින් එහෙම චරිත ලක්ෂණ අපිට උපාලිස් තුළින් පිළිබිඹු වෙනවා. ඒක පැත්තකින් හඳයාට ආදරේ කරුණාව දක්වන ආකාරය සහ තමන්ගේ පෞරුෂය පවත්වාගෙන යන ආකාරය උපාලිස් කොහොමද කියන එක අපිට මේ කෙටි කතාව තුළින් ඉස්මතු වෙලා පේනවා. ඉතින් දුවේ පුතේ ඔබ එකතු වෙලා ඉන්නේ FM 107.3 රජරට සේවයේ සිප්සවිය රේඩියෝ තක්සලාව සමගින්. මම කැමති මේ වැඩසටහන අතරතුර මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාර දැනගන්න. මේ වැඩසටහනේ අගය පිළිබඳ ඔබේ අදහස් දැනගන්න. ඒ වගේම අපි මේ වැඩසටහන මැදදී පුංචි පැනයක් ඉදිරිපත් කරනවා. ඒ පැනයට ඔබට පිළිතුරු SMS මාර්ගයෙන්, Viber මාර්ගයෙන්, WhatsApp මාර්ගයෙන් එවන්න පුළුවන්. සටහන් කරගන්න දුරකථන අංකය 071 42 999 24. නැවතත් ඔබට මම සඳහන් කරනම් දුරකථන අංකය 071 42 999 24. මේ දුරකථන අංකයට ඔබ SMS පණිවිඩයක් හෝ WhatsApp මාර්ගයෙන්, Viber මාර්ගයෙන් ඔබේ නම, ලිපිණය, පාසල සහිතව යොමු කරන්න මේ පැනයට පිළිතුර. එහෙමනම් මම සඳහන් කරන්නම් අද දවසේ ප්‍රශ්නය වහල්ලු කෙටිකතාව රචනා කළ මාටින් වික්‍රමසිංහයන්ගේ
පළමු නවකතාව සහ එය පළ වූ වර්ෂය නම් කරන්න. මාටින් වික්‍රමසිංහයන්ගේ පළමු නවකතාව සහ එම නවකතාව පළ වූ වර්ෂය නම් කරන්න. ඔබේ පිළිතුර 071 42 999 24 කියන දුරකථන අංකයට SMS පණිවිඩයක් හෝ WhatsApp මාර්ගයෙන් එවන්න පුළුවන් ඔබට. නැවතත් මා මතක් කරන්නම් ප්‍රශ්නය. මාටින් වික්‍රමසිංහයන්ගේ පළමු නවකතාව සහ එය පළ වූ වර්ෂය නම් කරන්න. හොඳයි, එහෙමනම් නැවතත් දුවේ පුතේ අපි යමු කෙටි කතාව සම්බන්ධයෙන්. ඉතින් මේ කෙටි කතාවේ මැදයට එනකොට අපිට තවත් අවස්ථාවලදී සඳහන් කරනවා මේ හඳයා කියන ගවයා ගැමියෝ කොහොමද පාවිච්චි කරන්න කියන එක. ගැමියෝ කොහොමද? ඇත්තටම මේක ගැමියන්ගේ අර අපි කතාවටත් කියන්නේ පිංගොනා කියලා. ඕන කෙනෙකුට ඕන වැඩක් කරගන්න පුළුවන් ගවයෙක් බවට පත් වෙලා ඉන්නවා හඳය. ඇත්තට මේ තුල තිබෙන්නේ උපාලිස්ගේ තියෙන මනුෂ්‍යත්වය, උපාලිස් සලකන ආකාරය, ගැමියන්ට උපාලිස් උදව් උපකාර කරන ආකාරය. මේ බලන්න මේ ගැමියෙක් කියන කතාව. මේ විදිහට කියනවා අපිට හඳයාට කන්න පාරයිනේ තනකොළ නැහැ. තනකොළ නියගයට වේලිලා. හඳයා දෙස බලාගෙන උන් බිරිඳ කීවායි. ඌ කන්නේ වේලිච්ච කොළ. ඒකක්වත් අවුලාගෙන කන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ. අන්න මිනිහෙක් ඇවිත් ඌ බැනගෙන යන්න හදන. ගොහින් එපාය කියන්නේ උපාලිස් කී. ඔහුගේ කුඩා දුව ගම්සභා පාරට දිව්වාය. තාත්තා කියනවා හඳයා අද බැනගෙන යන්න එපාය කියලා. ඇයි? ඌට තනකොළ කන්න අරින්න. දවස් 4කින් ඌට පුන්නක්කු ටිකක් දෙන්න බැරි වුණා. පුන්නක්කු ගන්න සල්ලි නැති නිසා. මං අද ඌට පුන්නක්කු ටිකක් දෙන්නම්. මගේ පොල්ලි ටික අද තොටුපොළට ගෙනියන්න තියෙනවා. මැදි වී ඌ ගැමියා කී. අන්දෝ අයියාගේ පොල්ලෙලියක් දාන වෙන ගොනෙක් හොයාගන්න. හඳයා බැඳගෙන යන්න එපා. මම මේ මාසෙකින් හඳයාගෙන් වැඩක් ගන්න හිතුවේ අදයි. තෙපානේ සුමානකට දවස් 2-3ක් හඳයා බැඳගෙන ගොහින් පොල්ලෙලියක් දානවා. අනිත් මිනිස්සුත් සුමානකට සැරයක් දෙකක් උගෙන් වැඩ ගන්න. පුන්නක් කුතියා වතුර පොදක්වත් ඒගොල්ලන් උට දෙන්නේ නැහැ. කියමින් ගැමියා හඳයාගේ ගෙලවටා රැහන්පට බැන්දේ. අන්දෝ අයියට සල්ලි තියනකොට කුලී ගෙවා පොල්ලෙලියක් දාන්න බැරිද? හඳේ අතාරිනවා කියා ජුවානිස් අතටත් බයින්නවා. එයාට රස්සාව නැති වී තියෙන්නේ හඳයා නිසායි. එයා කියන. ගමේ මිනිස්සු හඳයා පිංගොනා කරගෙන තියෙන්නේ. අපේ වැරද්ද නිසායි. එයා කියන. ඉතින් මේ විදිහට මේ උපාලිස්ට සාපේක්ෂව දුවේ පුතේ ගමේ අනිත් ගැමියන්ගේ චරිත ස්වභාවය. ඔවුන් සත්වයින්ට සලකන ආකාරය, විශේෂයෙන් හඳයාට සලකන ආකාරය, ඔහුට කන්න බොන්න දෙන හැටි තුලින් එවක සමාජයේ සිසු ගැමියන් තුළ පවතින චරිත ස්වභාවය පිළිබඳවත් ඒ ගැමියන්ගේ ජීවන ස්වරූපයන් පිළිබඳව දෘෂ්ටියකුත් අපිට මේ කෙටි කතාව තුළින් ඉදිරිපත් වෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් ඒ ගමේ ජීවත් වෙන සෑම ගැමියෙක්ම සතුන්ට ආදරය කරුණාව දක්වන තම සතුන් පිළිබඳ කරුණාවෙන් ඉන්න අය නෙමෙයි. ඉතින් ඒ අතරතුරේ අපිට උපාලිස් කියන චරිතය සුවිශේෂී ගැමියෙක් බවට පත් වෙනවා. සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් වෙනවා. සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා. මේකත් අපි මතක තබා ගන්න ඕනේ. මොකද ඒකට හේතුව ග්‍රාමීය සමාජය තුළ ජීවත් වන සෑම කෙනෙක්ම සත්වයින්ට කරුණාව දක්වපු, සත්වයින්ට ප්‍රමාණයට ගැළපෙන ආකාරයට වැඩගත් සෙසු අවස්ථාවලදී උන්ට නිදහසේ ඉන්න හැරපු කන්න බොන්න දීපු අය නෙමෙයි. ඉතින් ඒ සෙසු අයගේ අකාරුණිකත්වය තුළින් ඉස්මතු වෙලා පේන්නේ දුවේ පුතේ අපිට උපාලිස්ගේ තියෙන කරුණාබර හදවතේ ස්වභාවය. ඉතින් මේ විදියට හඳයා විවිධ අයගේ විවිධ වැඩ කරගන්න පිංගොනෙක් බවට පත් වෙනවා. ඔහුට හරියට කෑමක් බීමක් ලැබෙන්නේ නැහැ. වෙහෙසකාරී ජීවිතයක් ගත කරන්නේ. මේ පිළිබඳවත් උපාලිස් ඉන්නේ ඇත්තටම දැඩි වේදනාවකින්, දැඩි කනස්සල්ලකින් බව මේ කෙටි කතාව තුළ ඉස්මතු වෙනවා. ඒ තුලින් උපාලිස් කෙතරම් මානුෂීය ගති ස්වභාවයන් තියෙන කෙනෙක්ද, සෙසු ගැමියන්ට සාපේක්ෂව ඔහු තුළ දක්න ලැබෙන උසස් ගතිගුණ කොහොමද කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. ඉතින් මේකේ තවත් විවිධ අවස්ථාවල මේ විදිහට හඳයා ගැන සඳහන් වෙනවා, උපාලිස් ගැන සඳහන් වෙනවා. මෙසේ විශ්‍රාම ගන්නා හඳයා ඇතැම් විට ගැමි කොළුවන්ට හසු වෙයි. ගැමි කොළුව පැයක් පමණ වැරවැයම් කොට හඳයා නගා සිටවා උගේ පිට නගිත. ඔවුන් හඳුනන වූ තමා වැතිරවුන් තැනින් නගින්නේ ඔවුන්ගේ කෑගෑම, ඇදීම, පෙරලීම මහා කන්දොස් ක්‍රියාවක් වූ විට පමණි. ගැමි කොළුවෙක් වූ නගොණු පිරිස අම් දෙකින් අල්ලා උගේ හිස සොලවන. උගේ හකුලාගත් ඉස්සරහා ගාතයේ ඇද දිගහරි තවත් එකෙක්
වල්ගේ යදී හඳයා තමා ළඟ සිටින කොළුවෙකුට අනින්නේ අනිකෙකු වල්ගේ ඇද්ද විට පමණ. ඉතින් ගැමියෝ Tamanගේ වෘත්තීය කටයුතු වලට හඳයා පාවිච්චි කරනවා පමණක් නෙවෙයි දුවේ පුතේ. සෙල්ලම් කරන්නත් පාවිච්චි කරන ළමයි හඳයාව. එතකොට හිතන්නකෝ මේ පුංචි සත්වයා මේ අහිංසක සත්වයා මොනතරම් මේ සමාජයේ අයට තමන්ගේ අවශ්‍යතා සඳහා සේවා සපයන්නේක්ද කියන එක. ඒ තුල ඔහු විඳින දුෂ්කරතාවය, පීඩනය කෙබඳුද කියන එක මෙන්න මේ බව ඉතාමත් සංවේදීව මේ කීටි කතාව තුළ ඉදිරිපත් කරලා තියෙනවා වික්‍රමසිංහයන් විසින්. අපි තුල සත්ව කරුණාව, සත්ව හිංසනය පිළිබඳ අපේ ආකල්පය වෙනස් ආකාරයකට කල්පනා කරන්නට අපිට අවකාශයක් මේ කීටි කතාව තුළින් සලසා දෙනවා කියලා මතක් කරන්න පුළුවන් දුවේ පුතේ මේ කීටි කතාව තුළින්. ඉතින් මේ කීටි කතාවේ අවසාන අර්ධය වෙන් වෙන්නේ මේ උපාලිස්ගේ මරණය සම්බන්ධ කොටස. ඒ තුල උපාලිස් අරවැනි යහපත් ගති පැවතුම් තිබෙන කෙනෙක් වගේම ඔහු ජීවිතයේ කිසියම් ආකාරයකට අතහැරපු කෙනෙක්. ජීවිතයේ අවසාන භාගය තුල ජීවිතේ පොරබදලා ජීවිතයේ අවශ්‍යතාවයන් වලින් දඟලපු කෙනෙක් නෙවෙයි හැම විටම උපාලිස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි Tamanට කොතරම් අසීරුතා පහසුතා තිබුණත් Tamanගේ අභිමානය, Tamanගේ තත්වය ඒ විදිහටම තියාගත්ත කෙනෙක්. හැමදාම ඔහු නිදාගත්තේ එළියේ ස්තෝප්පුවේ. ඉතින් මේ නිශ්චිත දවසෙත් ඔහු නිදාගන්නේ ස්තෝප්පුවේ. කොතරම් වැස්ස, කොතරම් අසීරුතා පහසුතා තිබුණා. මෙන්න මේ විදිහට ඔහුගේ බිරිඳ ඔහුට කතා කරනවා. එන්න ගේ ඇතුළට. බොහොම හීතල නෙමෙයි. එන්න ගෙට. ඇවිත් ගේ ඇතුලේ බුදිය ගන්න. නෑ. මට සීතලක් දැනෙන්නේ නෑ. එළියෙම බුදියගෙන පුරුදු වෙලා දැම්මට ගේ ඇතුලේ බුදියන්න බෑ. නිින්ද යන්නේ නෑ. නන්දාවතීගේ තාත්තට හුලම් බැඳෙන්න හොඳ නෑ. එන්න. අදරික් විතරක්වත් ගේ ඇතුලේ නිදාගන්න. නිින්ද නොගියත් කමන්නේ. බිරිඳ යලිත් කීවා. ගේ ඇතුලට වී නිදන්ට උපාලිස් කැමති නොවී. බිරිඳ දල රෙද්දක් ගෙනවිත් තම සැමියාගේ බෙල්ලේ සිට දෙපාතෙක් වසා පෙරවුවා. ඇවිලිල්ල හැදිලා මාස 3ක් උනේ නෑ. ඇවිලිල්ල අඩස්සිය. වෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න. ඒ වෙද මහත්තයා කිව්ව මතක නැද්ද? මන්නම් කැමති මෙයා ගෙට ඇවිත් නිදා ගන්න ඕන. නෑ මට එළිය හොඳයි. නන්දාවතියලේ අම්මා ගිහින් බුදිය ගන්න. රෙද්ද පොරව නිසා දැන් හීතලක් දැනෙන්නේ නෑ. උපාලිස් කී. මේ බලන්න දුවේ පුතේ මේ කෙටි කතාව තුළ දැන් මේ කෙටි කතාවේ මුල් අර්ධයේ පටන් ආරම්භයේදී පටන් අපේ අවධානය යොමු වෙලා තිබුණේ මේ හඳයා කියන ගවයා සම්බන්ධයෙන්. ඒත් ගවයා සම්බන්ධයෙන් අනුකම්පාව, ආදරය, වේදනාව කැටි කරගත්ත පාඨකයාගේ සිත අවසානයේදී කෙටි කතාව අවසාන අර්ධයේදී මාරු වෙනවා උපාලිස් කෙරෙහි. උපාලිස් කෙරෙහි දයානුකම්පාවක් ඇති වෙනවා. දැන් මේ තියෙන්නේ මේ උපාලිස්ගේ ජීවිතය සම්බන්ධ අනතුරේ සේයාව දැන් මේ අපිට පෙන්නන. ඉතින් වැස්ස හරි හයියෙන් වහිනවා. උපාලිස් ස්තෝප්පුවට වෙලා තමන්ගේ බිරිඳ පෙරවපුවර දැඩි රෙද්දත් පෙරවගෙන නිදාගෙන ඉන්න. අතුපතර සොලවා ගුම්නගමින් හැමූ සැඩ සුළඟ පමණක් මද වේලාවකින් නැවතිත්. බල්ලෙකු ඇඟ සොලවා කන්පට ගසන හැඳ ඇසූ උපාලිස් ඌ එළවීමට නොසිතුවේ. වැස්සෙන් නොතමී බේරුණු පිණිස ස්තෝප්පුවේ මුල්ලකට වැදෙනු බල්ලා කෙඳිරිගානු උපාලිස්ට ඇසී. දැඩි සීතල වලකනු පිණිස වග්ගාසාගත් කන්ද හගුලාගත් කකුල් වල්ගය හා ශදති බල්ලාගේ ස්වරූපය උගේ කෙඳිරිය ඇසූ උපාලිස්ගේ මනසෙහි පහළ වී. කියන්නේ බල්ලෙකුටවත් වින්දරා ගන්න බැරි සීතලක් මේ තියෙනවා. එතකොට මේ වයසක ගැමියා, මේ උපාලිස් නම් මේ කරත්තකරුවා, මේ වේදනාවෙන් අසනීපෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සයා කොහොමද මේක දරාගන්නේ කියන කාරණේ තියෙනවා. ඉතින් උදේ හැරෙනවා. සාමාන්‍ය වෙලාවටම අර කෙටි කතාවේම ආරම්භයේදී වගේම හඳයා එනවා උපාලිස්ව බලන්න. ඇඳෙහි වැතිර නිසල්මන් වුන් තම ස්වාමියා දෙස මද වේලාවක් බලා සිටි හඳයා අනතුරුව බැලුවේ ගෙයි දොරටුව දෙසේ. හඳයා ගෙපරට නගෙන හඳ ආසා අවදි වුණු ගෘහණිය දොර ඇරගෙන ස්තෝප්පුවට බැස්සාය. දීහි බහාගත් කපු කුකුඩයක්සේ තෙත්තුණු පොළවත් ගස්වල පින්නත් පිසගෙන වාතය ආස්වාස කිරීමෙන් තෙත්තුණු ඇගේ දෙනාසා පූටින් නික්මුණේ කිවිසිල්ලක. ගෙදර ඇතුලේ නිදාගත්ත උපාලිස්ගේ බිරිඳටත් එළියට එනකොට කිබුහුමක් ගියා පුතේ. ඒ තියෙන වාතාශ්‍රය නිසා, ඒ සීතල ගතිය නිසා. එතකොට මේ වැස්සේ මේ සීතලේ රෑලි වෙනකන් ස්තෝප්පේ නිදාගත්ත උපාලිස්ට කුමක් වෙන්න බැරිද?
ඉඳහිට හමන සුලගින් සෙල අන්න එක තමයි පුතේ මේ පරිසර වර්ණනාව තුළින් අපිට පිළිබිඹු කරන කාරණය කියලා කියන්නේ. ඉඳහිට හමන සුලගින් සෙලවෙන අතුවිති සහිත ගස් කොළන් තෙමුණු පිහාට පුම්බන කුරුල්ලන්ගේ බඳවල්සේ පිම්බේ. තෙතමනෙන් බර වූ වායු පටලය අතරින් එන කපුටුවන්ගේ හඬත් කුරුල්ලන්ගේ ගීතයත් ගෘහණියට ඇසෙන්නේ බොල් හඬකි. අර වෙනදා දැනිච්ච මෘදු බව, සියුම් බව ඇයට දැනෙන්නේ නැහැ. ඇයට මේක දැනෙන්නේ වෙනස් ආකාරයකට. ඒ කියන්නේ මරණයේ සේයාව සංකේතවත් කරනවා මේ පරිසර වර්ණාව තුළින්. අන්තරායක් ඉවවැටුණු සතෙකු මෙන් ඈ තම සැමියා නිදන ඇඳස බැලුවාය. ඇඳෙහි වැතර නිසුම්ලන් ඉන්නා තම සැමියාට ලං වූ ඇගේ ඇස් එහි ලොඳ එළියට පන්ටතරම් විදැහින. අපෝයි. අවසාන වෙන්නේ කෙටි කතාවන්න එහෙමයි. උපාලිස්ගේ බිරිඳගේ කෑ ගැහිල්ලත් එක්ක අවසානයේදී ඊටමත් වේදනාබරිත විදියට සංවේදී විදියට මේ උපාලිස් කියන මානව හිතවාදී සත්‍ය කරුණාව සහිත ශ්‍රේෂ්ඨ ඍජු අදහස් දරන පුද්ගලයා මිය යනවා. මෙන්න මේක තමයි කෙටි කතාවේ සමස්තය තුල අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබ මේ කෙටි කතාව කියවද්දී උපාලිස්ගේ චරිතයේ තිබෙන චරිත ලක්ෂණයන්, ඒ වගේම උපාලිස් තම වෘත්තීය සගයා වෙච්ච හඳයට සත්‍ය කරුණාව දක්වන ආකාරය, ආදරය රැකවරණය දක්වන ආකාරය, ඔහුට කෘතවේදීත්වයේ දෑත දිගු කරන ආකාරය, ඒ වගේම තමන්ගේ ආකල්ප සම්පන්න බව කියන කාරණා අවධානය යොමු කරමින් විචාරය කරන්න දුවේ පුතේ. ඒ වගේම මේ කෙටි කතාව තුළ හඳයා සහ උපාලිස් අතර සම්බන්ධය ගැන හිතන්න. ඒ වගේම මේ කෙටි කතාවේ විවිධාකාරයේ උපමා භාවිතයන් තිබෙනවා. පරිසර වර්ණාවන් තිබෙනවා. සංකේත තිබෙනවා. සෙසු ගැමියන්ගේ චරිතවල චරිත ලක්ෂණ තිබෙනවා. භාෂාව තිබෙනවා. මෙන්න මේ කාරණා අධ්‍යයනය කරගෙන මේ කෙටි කතාව සාර්ථක අසාර්ථක බව විමසන්න. එහෙමනම් දුවේ පුතේ අපි තවත් දවසක සිප් සවිය රේඩියෝ වැඩසටහන තුලින් හමු වෙමු. එතෙක් ඔබද සියලු දෙනාට ජය ශ්‍රී මාඹෝ සමිඳ පීඨ. ස්තුතියි. සිප් සවිය රේඩියෝ තක්සලාවේ උසස් පෙළ දරුවන් සඳහා වූ සිංහල පාඩමයි ඒ අවසන් වුණේ. අනුරාධපුර පඬරැල්ලාව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා, ඒ වගේම වසර ගණනාවක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් හැටියටත් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල විෂය සම්බන්ධ විෂයානුබද්ධ සම්පත්දායකයෙක් හැටියටත් බොහෝ පළපුරුදුකම් ඇති ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශක සුගත් නයනානන්ද මහතාට අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. ඔබෙන් සමුගන්නට අවසරයි. නැන සවිය සපිරි යහපත් හෙට දවසක් ඔබ සැමට ආයුබෝවන්. සිප් සවිය රේඩියෝ තක්සලාව රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාර්යය